සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි සාදු 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 අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ ගෞරව ආදර නමස්කාරය වේවා සාදු 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 ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි අසිරිමත් ධම්රසමාවන් මේ උතුම් ධර්ම දේශනාවෙන් බුදුරජාණන් වහන්සේ උපමා ඇසුරු කරගනිමින් වදාළ ලස්සන දේශනාවක් අදත් අපට ඉගෙන ගන්න ලැබෙනවා. පින්වත්නි බොහෝ දෙනෙක් කැමති තමන්ගේ හිතේ තියෙන අකුසල් තමන් අතින් වෙච්ච පව් ඒව ඔක්කොම ඒ පව් නැති කරලා දාන්න පුළුවන් නම් වෙච්ච අඩුපාඩු හදා ගන්න පුළුවන් නම් ඒකට ගොඩාක් කැමති. බොහෝ දෙනෙක් ඒකට කැමති. ඒ නිසාම ඉස්සර කාලේ ඉඳන් මිනිස්සු ගංගාවලට බැහැලා පව් හොදනවා කියලා එකක් කරනවා. ඒ තමන් අතින් වෙච්ච වැරදි අඩුපාඩු හොදලා දාන්න පුළුවන් නම් හොඳයි කියන අදහසින් කවුරු හරි කෙනෙක් කිව්වොත් අසවල් ගංගාවට ගිහින් සීතල ජලයේ තියෙන අසවල් ගංගාවෙන් පැම් පහසු වෙන්න නාගන්න. ඒ ගඟෙන් නාගත්තාම ඔය කරපු වැරදි ඔක්කොම හේදිලා යනවා. අනේ ඉතින් මිනිස්සු ඒක අදහගෙන දහස් ගණන් මිනිස්සු එදා වගේම අදත් එහෙම පව් හොදන මිනිස්සු ඉන්නවා. හැබැයි පින්වත්නි බාහිර වතුරින් පව් හොදන්න බෑ. අභ්‍යන්තර හිතේ හටගන්න කෙලෙස් හොදන්න බාහිර වතුරකට බෑ. ඉතින් බුදුරජාණන් වහන්සේ වස්ත්‍රයන් පිරිසුදු කරනවා වගේ තමන්ගේ හිත පිරිසුදු කරගන්න ඕනේ. හිත පිරිසුදු කරගත්තොත් මේ විදිහේ අනුසස් ලැබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වස්ත්‍රයේ සේදීම උපමා කරගෙන ලස්සන දහම් කරුණු කිහිපයක් දේශනා කොට වදාළා. ඉතින් අද ඔබට ඒ උතුම් බුද්ධ දේශනාවේ ඉගෙන ගන්න ලැබෙනවා. අද මේ අසිරිමත් ධම්රසමාවන් ධර්ම දේශනාවට දායකත්වයේ දරන්නේ පසුගිය නොවැම්බර් මාස 20 වෙනි දින මිය පරලොව ගිය ආචාර්ය එන්.එල්. සිරිසේන පියාණන්ට පුණ්‍යානුමෝදනා කිරීම පිණිස ගීතා සිරිසේන බිරිඳත් ඒ වගේම සුදත් සුභාවිත පුතණුවන් ඇතුළු ඒ සියලු දෙනා විසින්. පින්වත්නි මේ දේශනාවේ නම වත්ථූපම සූත්‍රය. ඇඳුමක් උපමාවට අරගෙන වදාළ දේශනාව. මේ දේශනාව සඳහන් වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ පළවෙනි පොත් වහන්සේට. වත්ථූපම සූත්‍රය. ඒ කාලේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ සිටියේ. භාග්‍යවතුන් වහන්සේ ස්වාමීන් වහන්සේලා අමතා වදාළ පින්වත් මහණෙනි කිලිටි වෙලා තියෙන අපිරිසුදු වෙලා තියෙන ඇඳුමක් තියෙනවා. කිලිටි වෙච්ච අපිරිසුදු වෙච්ච වස්ත්‍රයක් තියෙන අකුණු ගෑවිච්ච. ඉතින් කෙනෙක් හිතනවා මම මේකට සායම් පවන්න ඕනේ. මේ වස්ත්‍රයට සායම් පවන්න ඕනේ කියලා හිතලා එයා නිල් පාට හරි කහ පාට හරි රතු පාට හරි නැත්නම් මදටිය පාට හරි පාට අරගෙන තියෙන භාජනයකට ඒ ඇඳුම දානවා.
එතකොට ඒ ඇඳුම අපිරිසිදු ඇඳුමක්. කිලිටි වෙච්ච ඇඳුමක්. පිරිසිදු නැති කුණු ගෑවිච්ච ඇඳුමක්. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි ඒ පුරුෂයා කහ පාට හරි එහෙම නැත්නම් නිල් පාට හරි රතු පාට හරි මදටිය පාට හරි ඔය පාට භාජනයකට මේ වස්ත්‍රය දැම්මොත් මොකද වෙන්නේ? එතකොට ඒ වස්ත්‍රයට සායන් අල්ලනවා හැබැයි බාගෙට හරියට අල්ලන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒකේ ඇති වෙන්නේ වස්ත්‍රය ඇති වෙන්නේ අවලස්සනක්. ඇයි ඒකේ පැල්ලම්. ඒ වස්ත්‍රයට හරියට සායන් අල්ලන්නේ නැහැ. ලස්සන වෙනුවට ඇති වෙන්නේ අවලස්සනක්. බුදුරජාණන් වහන්සේ වදාලා ඒවමේකෝ භික්කවේ චිත්තේ සංකිලිට්ඨේ දුග්ගතින් පාටිකංකා. පින්වත් මහණෙනි ආන් ඒ වගේ කිලිටි සහිත සිතක් ඇතුව හිටියොත් උපදින්න වෙන්නේ දුගතියෙමයි. උපදින්න වෙන්නේ දුගතියෙමයි කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි හොඳට පිරිසුදුව බබලන පිරිසිදු වස්ත්‍රයක් තියෙනවා. කෙනෙක් හිතනවා මේ පිරිසිදු වස්ත්‍රයට මම නිල් පාට දානවා. නැත්තම් කහ පාටින් පාට කරනවා රතු පාටින් පාට කරනවා කියලා හිතනවා. පින්වත් මහණෙනි මේ වස්ත්‍රයට සායම් පොවන්න කැමති කෙනා නිල් පාට කහ පාට නැත්තම් මදටිය පාට රතු පාට ඔය වර්ණ තියෙන ඔය කියන වර්ණයක් තියෙන භාජනයකට මේ පිරිසිදු වස්ත්‍රය දානවා. මේ වස්ත්‍රයට මොකද වෙන්නේ කියලා අහනවා. මේ වස්ත්‍රයේ ඇයි ඇඳුම පාට වෙනවා ලස්සනට. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒකට හේතුව මොකද්ද? මේ වස්ත්‍රයේ ඇඳුම පිරිසිදුයි. පිරිසිදු නිසා කුණු ගෑවිලා නැති නිසා පැල්ලක් නැති නිසා හොඳට ඒ ඇඳුම පාට වෙනවා. භාග්‍යතුන් වහන්සේ වදාලා ආන් ඒ වගේ ඒවමේකෝ භික්කවේ චිත්තේ අසංකිලිට්ඨේ පින්වත් මහණෙනි ඒ වගේම හිත අපිරිසිදු නැත්තම් කිලිටි නැත්තම් සුගතින් පාටකංකා සුගති උපදිනවා. ඒක නා මරණයෙන් පස්සේ යට ලැබෙන්නේ සුගති උපතක් කිව්වා. එතකොට අපිරිසිදු වස්ත්‍රයක් පාට කරන්න හැදුවට පාට වෙන්නේ නැහැ. ඇති වෙන්නේ අවලස්සනක්මයි. පිරිසිදු වස්ත්‍රයක්, ඊටා පිරිසිදු වස්ත්‍රයක් පාට කරන්න හැදුවොත්, සායම් ගන්නන්න හැදුවොත් ඒකේ බබලන පැහැයක්ම ඇති වෙන්නේ. ආන් ඒ වගේ තමයි මේ හිත කිලිටි වෙලා නම් තියෙන්නේ. ඒ කෙනාට මරුණට පස්සේ ලබන තියෙන ආය අවලස්සන දුගතියම තමයි. ඒ කෙනාගේ ජීවිතේට උරුම වෙන්නේ අවලස්සන විතරයි. දුක විතරයි. දුගති උපතක් එයා කැමති වෙන්න ඕනේ. ඒකට හේතුව මොකද්ද? හිත කිලිටු වෙලා තිබීම. බුදුරජාණන් වහන්සේ දේශනා කළා යම්කිසි කෙනෙකුගේ හිතේ කිලිටි නැත්තම්, හිත අපිරිසුදු වෙලා නැත්තම්, ඒ කෙනාට උපදින්න තියෙන්නේ සුගති ලෝකයක. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි මොන වගේන්ද හිතක් කිලිටි වෙන්නේ? හිතක් කිලිටි වෙනවා ලෝභයෙන්. ඔන්න හිත කිලිටි වෙන්නේ මොන වගේන්ද? ලෝභයෙන්. ලෝභය කියලා කියන්නේ තමන් සතු දේ තමන් ළඟම තියාගන්න. තමන් ආසයි. කිසි කෙනෙක් පරිහරණය කරනවට ඒක කැමති නැහැ. තමන් ළඟ තියෙන සම්පත් වස්තුව වෙන කෙනෙක් පරිහරණය කරනවට කැමති නැහැ. ආන් ඒකට කියනවා ලෝභය කියලා. එතකොට ලෝභය කියලා කියන්නේ පින්වත්නි හිතේ තියෙන හිතකට ඇති වෙන කිලුටක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා ඒ වගේම කෙනෙකුට තියෙනවා නම් ද්වේෂය නැත්තම් ක්‍රෝධය වෛර කිරීම තියෙනවා නම් ආන් ඒකත් හිතට කිලුටක්. ඒක නා චූටි දෙයකටත් කිපෙනවා. මොකක් හරි Tamanට අහන්න ලැබුණොත් අවඥා සහගත වචනයක් හරි ඒ වගේ චූටි දෙයකට උනත් ගැටෙනවා. විහිළුවකට මොන හරි කිව්වත් ගැටෙනවා. එයා ඒ වෛරේ හිතේ තියාගෙන ඉන්න අත්හරින්නේ නැහැ. ආන් ඒකත් එහෙම වුණොත්
ඒක යාගේ හිතට කිලුටක් කියනවා. එතකොට පින්වත්නි වස්ත්‍රයේ කිලුට වුණොත් සායම් පෙව්වට ඒකට එන්නේ අවලස්සන. හිත කිලුට වුණොත් දුගතියක උපතක්මයි ලැබෙන්නේ. එතකොට තමන්ගේ ළඟ තියෙන වස්තුවට තමන්ගේ තියෙන සම්පත් කවුරු හරි කෙනෙක් පාවිච්චි කරනකොට අධිකව අකමැති නම් දැඩි ලෝභයෙන් යුක්තයි නම් ආන් ඒක යාට තියෙන හිතේ තියෙන කිලුටක්. එතකොට යම්කිසි කෙනෙක් වෛර කරනවා නම් ද්වේෂ කරනවා නම් සුළු දෙයකටත් කිපෙනවා නම් ආන් ඒකත් එයාගේ හිතේ ඇතිවෙන කිලුටක්. එතකොට ඒ කෙනාට ලැබෙන්නේ දුගතිය උපතක්මයි. එයා මොනවා කරත් ওই ලක්ෂණ තියෙනවා නම් ලබන්න වෙන්නේ දුගතිය උපතක්මයි. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා ආන් ඒ වගේම කෙනෙක් ඉන්නවා අනිත් අයගේ ಗುಣ අහන්න ලැබෙද්දී අසවල් කෙනා හරි හොඳ කෙනෙක් සීලවන්ත කෙනෙක් කියලා අහද්දී එයා කියනවා එයාගේ සීලය ගැන දන්නේ ඔහෙලා මොනවද? මමනේ දන්නේ එයාගේ විස්තරය. කොහොම හිටියට එයා මෙහෙම කෙනෙක් මම දන්නවනේ එයා ගැන කියලා අර ගුණයකට කවුරු හරි කෙනෙක් පැහැදිලා කාගේ හරි ගුණයක් කියද්දී එයා කැමති නෑ ඒකට. ආන් ඒකට කියන්නේ ಗುಣමකුකම කියලා. ඒ කියන්නේ කෙනෙක්ගේ ಗುಣ දකිද්දී ඒක මකලා දානවා. කවුරු හරි කෙනෙක් තව කෙනෙකුගේ ගුණයක් කියද්දී තව කෙනෙකුගේ මොකක් හෝ හැකියාවක් ගැන ප්‍රශංසා කරද්දී ඒ කෙනා ඒකට කැමති නෑ. එයා ගැන පැහැදිලා ඉන්න එකට කැමති නෑ. ඒක නසලා දානවා. අගුණයක් කියනවා. ආන් ඒකත් තමන්ගේ හිතේ තිබුණොත් ඒක තියෙන කිලුටක්. ඒ කිලුට තමන් ඒ වෙන කෙනෙකුගේ ගුණ නැසීම ඒක ඒ කෙනාට මහ ලොකුට බලපාන්නේ තමන්ටයි. ඒකේ විශාල අයහපත සිද්ධ වෙන්නේ. ඒ කෙනාට සුගතියක උපතක් ලබන්න වෙන්නේ නැහැ. දුගතියක උපතක්මයි ලබන්න වෙන්නේ. ඒකට හේතුව හිත කිලිටි වෙලා තිබීම. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා එකට එක කිරීම මොකක් හරි දෙයක් කරොත් ඒ කියන්නේ තමන්ට අපි කපිතුම කවුරු හරි ගහනවා. ගැහුවොත් ගහන්න ඕනේ. කෙනෙකුට බයිනවා. බැන්නොත් බයින්න ඕනේ. විහිළුවක් කරනවා. විහිළුවක් කරලා එයාව අපහසුතාවයටපත් කරනවා. අනිත් කෙනාටත් ඒක කරලා විහිළුවක් කරලා අපහසුතාවයටපත් කරන්න ඕනේ. එකට එක කරනවා. එතකොට එයාට එකක් කරුවොත් තවත් එකක් කරනවා. ආන් එහෙම හිත නම් තියෙන්නේ. හිතේ එකට එක කරන ගතිය එනවනම් පින්වත්නි ආන් ඒකත් හිතකට ඇති වෙන කිලුටක්. එවන් හිතකට දියුණුවක් ලබන්න බෑ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉගෙන ගත්තත් බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීමක් ඇති කරගන්න ඕන වුණත් ධර්මයේ ගැන සංඥා ගැන පැහැදීමක් ඇති කරගන්න ඕන වුණත් මේ හිතේ තියෙන කිලිටු ස්වභාවයන් දුරු කරගත්තේ නැත්නම් ඒ භාග්‍යතුන් වහන්සේ ගැන පැහැදීම ඇති කරගන්න අපිට ලැබෙන්නේ නැහැ. ධර්මයේ ගැන සංඥා ගැන ස්ථීර විදියට පැහැදීමක් ඇති කරගන්න අපිට ලැබෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ උපමාවකින් ඒක දේශනා කළේ කිලිටි වෙලා තිබුණොත් වස්ත්‍රයට සායම් පොවන්න බෑ. ලස්සනක් උපද්දවන්න බෑ. ආන් ඒ වගේම තමයි මේ දේවල් වලින් හිත කිලිටු වුණොත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා ආන් ඒ කෙනාට තථාගතයන් වහන්සේ ගැන ප්‍රසාදය ස්ථීරව ඇති කරගන්න බුදුරජාණන් වහන්සේ කාන්තෙන් අරහං ඒකාන්තයෙන් ඒ භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්දයි. ඒකාන්තයෙන් ඒ භාග්‍යතුන් වහන්සේ විද්‍යාචරණ සම්පන්න ගුණයෙන් යුක්තයි කියලා අවබෝධයෙන් හිත පහදව ගන්න යාට ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව ඒ කිලිටි සහිත සිතක් නිසා. එතකොට ඒ වගේම බුදුරජාණන් දේශනා කොට වදාලා ඊර්ෂියාව සිතකට කිලුටක්. ඊර්ෂියාව හිතක තියෙනවා නම් ඊර්ෂියාව කියලා කියන්නේ පින්වත්නි තමන්ගේ ඉන්න අසල්වාසී තමන්ගේ හිතවතුන් කවුරුන් හෝ කෙනෙකුට යම්කිසි සම්පතක් ලැබෙනවා. මොනවා හරි දියුණුවක් ලබනවා.
භවභෝග සම්පත්තිය මොනවා හරි දෙයක් එයා ලබනවා සැප සම්පත් ලබනවා. එයා ඒකට කැමති නැහැ. හොඳ වාහනයක් ගන්නවා කැමති නැහැ. එයා ඒකෙන් සතුටු වෙන්නේ නෑ. එයාට ඇති වෙන්නේ දුකක්. ඔවුන්ට නෙමෙයි ලැබෙන්න තිබ්බේ. මටනේ මේක ගන්න තිබ්බේ. මටයි ලැබෙන්න තිබ්බේ. කොහොම කීකී හිතනවා එයා සතුටු වෙන්නේ. විභාගයකින් කෙනෙක් පාස් වුණොත් එයා සතුටු වෙන්නේ. ආන් ඒකට කියන්නේ අනිත් අයගේ දියුණුව දැකලා සතුටු වෙන්න බැරිකමට කියනවා ඊර්ෂියාව කියලා. ආන් ඒ ඊර්ෂියාව කෙනෙකුගේ හිතේ තියෙනවා නම් ආන් ඒ කෙනාටත් ඒක හිතේ එයාගේ හිතට කිලුටක්. එයාගේ හිත පිරිසුදු කරේ නැත්තම් ඒ කිලිටි වලින් එයාට බුදුරජාණන් වහන්සේ ගැන ධර්මය ගැන සංඝයා ගැන ස්ථීරසාර ප්‍රසාදයක් ඇති කරගන්න ලැබෙන්නේ නැහැ. ඒ කෙනාට මරණින් පස්සේ සුගතියක උපතක් ලබන්න වෙන්නේ නැහැ. ඒ කෙනාට තව තවත් රැස් වෙන්නෙම අකුසල්මයි. ඒ ඉරිසියාවන් ආදී අත්හැරියේ නැත්තම් ඇති වෙන්නෙම තව තවත් අකුසල්මයි. ඊළඟට බුදුරජාණන් දේශනා කොට වදාලා පින්වත් මහණෙනි කෙනෙකුට තියෙන මසුරුකම. එයා හරි මසුරුයි. ඒ කියන්නේ එයා ළඟ තියෙන සම්පත් කාටවත් දෙන්නේ නැහැ. ලෝභයි. එතකොට මසුරුකම සිතක තිබුණොත් ආන් ඒකත් හිතකට තියෙන කිලුටක්. බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා එක සිටුවරේ. මේ සිටුවරයා ගමනක් යනකොට දැක්කා කෙනෙක් රසට කැවුමක් කනවා. රහ කර කර කැවුමක් කනවා. මේ සිටුවරයාට හිතුණා මටත් ඕනේ කැවුමක් කන්න. උන්න ආසාවක් ආවා. රස කර කර කැවුම කනවා දැක්කට පස්සේ මෙයාට කැවුම් කන්න ආසාවක් ඇති වුණා. ඊට පස්සේ මෙයා මාලිගාවට ගිහිල්ලා දැන් මෙයාට මේක බිසවට කියන්න බෑ. ඉතින් මෙයා මොකද කියන්න බැරි මෙයාට කැවුම් හදන්න වෙනවා. ඔක්කොටම කැවුම් හදන්න වෙනවා මාලිගාවේ සේවක පිරිසටත් එක්ක. මෙයා ඒකට කැමති නෑ. මෙයාට ඕනේ තනියම කැවුම කන්න. එච්චරට මසුරුයි. චුට්ටක්වත් කෙනෙකුට දෙන්න කැමති නෑ. ඊට පස්සේ දැන් මෙයා ඕක ගැනම හිත ඉන්නකොට දැන් මෙයා හරි දුකෙන් ඇඟත් වැරහිලා කෙට්ටු වෙලා ගියා. ඊට පස්සේ සිටු දේවිය අහන ඔබට අසනීපයක්ද? නෑ කිව්වා. එහෙනම් කවුරු හරි මොනවා හරි කිව්වද? නෑ කිව්වා. එහෙනම් මොකද උනේ? මොකක් හරි ගැන කනස්සල්ලෙන් ඉන්නවද? නෑ කිව්වා. ඊට පස්සේ දැන් බිසෝට හිතා ගන්න බෑ. මම ඔයාගේ බිරිඳනේ. ඔයාට කියන්න බැරි දෙයක් මට කියන්න බැරි දෙයක් තියෙනවද? එහෙම නැත්නම් ඔයාට මොකක් හරි ආසාවක්වත් ඇති වුණාද කියලා ඇහුවා. ඊට පස්සේ ඔව් කිව්වා. මොකද්ද කියලා ඇහුවා. මං හරි ආසයි කැවුමක් කන්න කිව්වා. බිසවට hina ගියා. ඉතින් ඔයාට කැවුමක් කන එක මහ දෙයක්ද කියලා ඇහුවා. අපි මේ මුළු වීදියේම ඉන්න මිනිස්සුන්ට මේ පළාතෙම ඉන්න මිනිස්සුන්ට කැවුම් දෙමුකෝ. ඔහේ මහ සල්ලිකාරයෙක්නේ කියලා දැන් බැන්නා. ඊට පස්සේ කෝ හරි එහෙනම් වීදියේ මිනිස්සුන්ට ඕනේ. අපි මේ මාලිගාවේ ඉන්න මිනිස්සුන්ට මේ ඔක්කොටම කැවුම් හදලා අපි කමු කිව්වා. මාලිගාවයි මොකටද කියලා ඇහුවා. ආසාව ආවේ මටනේ කිව්වා. ඊට පස්සේ කියනවා එහෙනම් හරි කමන්නේ. එහෙනම් අපේ පවුලේ අයට දරුවන්ටයි අපි දෙන්නයි කමු කිව්වා හදාගෙන. ළමයි මොකටද කිව්වා. ඊට පස්සේ කිව්වා හරි එහෙනම් ඔයයි මායි හදාගෙන කමුකෝ. ඔහෙට මොකටද කැවුම් කිව්වා. ආසාව තියෙන මටනේ කිව්වා. මටනේ කැවුම් කන්න ඕනේ කිව්වා. එතකොට බලන්න පින්වත්නි මසුරුකම කියන එකේ ස්වභාවය. තමන්ගේ බිරිඳට දෙන්නත් කැමති නැහැ. ඊට පස්සේ කිව්වා හරි එහෙනම් ඔයාට කැවුමක් හදමු. ඊට පස්සේ ඔන්න සිටුතුමාට සතුටුයි. කිව්වා එහෙනම් මේ බඩු ටික ලෑස්ති කරගන්න අවශ්‍ය කලමනා පිටිය ආදිය අපි උඩ තට්ටුවට යන් කාටවත් පේන්නේ නැති වෙන්න කැවුම හදමු නැත්නම් වටේ ඇවිත් බලයි. නොදී ඉන්න බැරි වුණොත් එහෙම කිව්වා. ඊට පස්සේ ඔන්න උඩ තට්ටුවට ගිහිල්ලා කැවුමක් හදන්න ලෑස්ති වුණ කැවුම් බදින්න. ආන් ඒ වෙලාවේ පින්වත්නි මුගලන් මහරහතන් වහන්සේ දැකලා
මුගලන් මහරහතන් වහන්සේ මෙයාව দমনය කිරීම පිණිස ජනේලයෙන් පෙනී හිටියා. ඊට පස්සේ දැන් ශ්‍රමණයන් වහන්සේ නමක් පාත්‍රය අරන් පින්න පාති දැන් වැඩම කරලා ඉන්නවා. අර කෝසිය සිටුතුමා කිව්වා අනේ මේ මුඩු ශ්‍රමණයන්ගෙන් බේරෙන්න බැරුව තමයි මම මේ උඩ තට්ටුවට නැග්ගේ. බේරෙන්න විදියක් ඇත්තෙම නැහනේ. කිව්වා ඊට පස්සේ ඔහෙට කැවුම් දෙන්නේ නැහැ කිව්වා. ඒත් මුගලන් මහරහතන් වහන්සේ වැඩියේ නැහැ. ඊට පස්සේ යන්නෙම නැති නිසා දේවීට කිව්වා එහෙනම් චූටි පිටි ගුලියක් අරන් උකට දාන්න කිව්වා. දැම්ම විශාල කැවුමක් වුණා. දේවීට බැන්නා. ඊට පස්සේ තව පාරක් දැම්ම ඊට වඩා විශාලයි. තව පාරක් දැම්ම ඊට වඩා විශාලයි. එන්න එන්න කැවුම් ලොකු වෙනවා. පිටි ගුලි චූටි කරන්න කැවුම ලොකු වෙනවා. ඊට පස්සේ මොකද කරේ? මේ අන්තිමේට එකක් දෙමු කියලා ගන්න හදනකොට කැවුම් ටික ඔක්කොම එකට ඇලිලා. ඔක්කොම එකට එනවා. ඉතින් ඊට පස්සේ දෙන්න දෙපැත්තට දාලා ඇද්ද හරි ගියේ නැහැ. ආන් එහෙම වෙනකොට මෙයාට තියෙන මසුරුකම හිතේ තිබ්බ දැඩි තෘෂ්ණාව නැති වුණා. නැති වෙලා මේ මුගලන් මහරහතන් වහන්සේ ගැන පැහැදුනා. ඉතින් මුගලන් මහරහතන් වහන්සේ ගේ 이르දි බලය නිසා ශාස්ත්‍රූ බුදුරජාණන් වහන්සේටත් ශ්‍රාවක සංඝරත්නයටත් ඒ සිටුතුමා ඒ කැවුම් පූජා කරලා ඒ සිටුවරයාගේ තම සම්පූර්ණ මසුළු මර දුරු කරගෙන ධර්මාවබෝධ ලබන්නත් වාසනාව ලැබුවා. බලන්න පින්වත්නි, ඒ කෝසිය සිටුතුමාගේ මසුරුකම දුරු කරනකම් එයාට ස්ථීරවම සීලේ පිහිටන්න බැරි වුණා. බුදුරජාණන් වහන්සේ ගැන ධර්මය ගැන සංඝයා ගැන ප්‍රසාදය ඇති කරගන්න බැරි වුණා. මසුරුකම නැමැති කිලුට හිතේ තියෙනකම්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා මසුරුකම කියන්නේ හිතකට තියෙන කිලුටක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වත් මහණෙනි, ගුණවතුන් ලෙස පෙනී සිටීම හිතට තියෙන කිලුටක්. අපි හැමෝම ආසයි. සාමාන්‍යයෙන් හිතකට ඇති වෙන දෙයක් තමයි හැමෝම අපි ගුණවත් කියලා පේන්න ආසයි. ඒක හිතේ තියෙන කිලුටක්. සාමාන්‍ය හිතක ඇති වෙන කිලුටක් ඒක. අපි දුර්ගුණයෙන් යුක්ත අය කියලා, අකුසලයකට බර අය කියලා කවුරුත් පෙන්වන්න කැමති නැහැ. මං හොඳ කෙනෙක්, යහපත් කෙනෙක් කියලා පෙන්වන්න තමයි හැමෝම කැමති. ඉතින් මේ එතකොට ගුණවතුන් ලෙස පෙනී සිටීම කියන එකේ ගුණවතුන් සිට පෙනී සිටින්න තියෙන ආසාව හිතට තියෙන කිලුටක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ වගේම හිතේ තියෙනවා කිව්වා හිතකට තියෙන කිලුටක් කිව්වා කපටිකම. කපටිකම. ඒ වගේම හිතකට තියෙන කිලුටක් කිව්වා සාධාරණ කරුණු වලට විරුද්ධ වෙනවා. එතකොට යම් කිසි පිරිසක් එකතු වෙලා අපි මෙහෙම කරමු කියලා සාධාරණ ලෙස කරුණු ඉදිරිපත් කරනවා. හැබැයි සාධාරණ කරුණු වලටවත් ඒක නෑ එකඟ වෙන්නේ නැහැ. ඒවට විරුද්ධ වෙනවා. ආන් ඒ ස්වභාවයක් තියෙනවා නම් යම් කිසි කෙනෙකුගේ හිතේ ඒකත් හිතක තියෙන කිලුටක්. ඒ කිලුට තිබුණාම පින්වත්නි ශ්‍රද්ධාව ඇති කරගන්න ලැබෙන්නේ නැහැ. සීලේ පිහිට ගන්න ලැබෙන්නේ නැහැ. එතකොට ආන් ඒ කෙනාට සුගතිය උපත ලබන්න බෑ. ඒ කෙනාට තියෙන්නේ දුගතියක උපදින්න. එක්කෝ නිරේ යන්න. එහෙම නැත්නම් තිරිසන් ලෝක යන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන තරංගයට වැඩ කිරීම. අනිත් කෙනාට වඩා මං කරන්න ඕනේ. අනිත් කෙනාට වඩා මං කරන්න ඕනේ. ආන් ඒ තරංගයට වැඩ කරන්න එන ආසාව හිතකට තියෙන කිලුටක් කියනවා. අනිත් කෙනා පරද්දලා මං වැඩ කරන්න ඕනේ. අනිත් කෙනා පරද්දලා මං වැඩ කරන්න ඕනේ. ඒ වගේ තරංගයට වැඩ කිරීම කියන එකත් හිතකට ඇති වෙන කිලුටක් කියනවා. එතකොට ඒ කෙනා ඒ කුසල අකුසල ආදී සිහි කළා නෙමෙයි ඒ කරන්නේ. තමන්ගේ කටයුත්ත හොඳින් කරන්න ඕනේ කියලා නෙමෙයි කරන්නේ තරංගෙට. එතකොට ඒකත් හිතට කිලුටක්. ඊළඟට අහංකාරකම මාන්නයක හිතට කිලුටක්. ඊළඟට සුළු දෙයක්
දේ උනත් හිතට අරගෙන ඉන්න එක. හිතට අරගෙන මත් වෙලා ඉන්න එක. මම මෙහෙම කෙනෙක්. මට මෙහෙම තියෙන කෙනෙක්. මට හොඳට සින්දු කියන්න පුළුවන්. මං හරි ලස්සන කෙනෙක්. මට නටන්න පුළුවන්. ඊළඟට මට හොඳට ඉගෙන ගන්න පුළුවන්. මට වාහනයක් තියෙනවා. මට හොඳ ගෙයක් තියෙනවා. ඔය වගේ දේවල් හිතට අරගෙන ඒකේන අනිත් අය පෙළමින් තමන් ලුකුවට හිතාගෙන ඉන්නවා. ආන් ඒ ගතියත් පින්වත්නි හිතේ තියෙන කිලුටක්. ඒක තිබුණොත් තමන්ගේ හිතේ කුසල් වැඩෙන්නේ නැහැ. හිතේ වැඩෙන්නේ අකුසල්. උපදින්නේ අකුසල්. ආන් ඒ විදියට තමන් හිතට අරගෙන මාන්නින් ඉදිමිලා ඉන්න ගියෝ ඒක නාටත් බුදුරජාණන් වහන්සේ ගැන ස්ථීරවම පැහැදීමක් ඇති කරගන්න බෑ. ශ්‍රී සද්ධර්මය ගැන පැහැදීමක් ඇති කරගන්න බෑ. සංඝයා ගැන පැහැදීමක් ඇති කරගන්න බෑ. සීලයක හොඳින් පිළිහිටලා ඉන්න බෑ. ඊළඟට ඒ කෙනාට සුගතිය උපත ලබන්න බෑ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වත් මහණෙනි බාහිර කටයුතු පෙරට අරගෙන ධර්මයේ හැසිරෙන්න ප්‍රමාද වෙනවා නම් ආන් ඒකත් හිතට කිලුටක්. එතකොට බාහිර වැඩ අරගෙන සිල් ගන්න තියෙන ඕන උපෝසත දවසට සිල් ගන්න ඕනේ. පොයේ දවසට සිල් ගන්න ඕනේ. අද බෑ හෙට ඊළඟ පාර. අද බෑ ඊළඟ පාර. අද බෑ ඊළඟ පාර කීකේ හැමදාම පොයේ දවසට වැඩ. බාහිර වැඩ. ඊළඟට වන්දනා කරන්න ඕනේ. බුදුන් වඳින්න ඕනේ. වැඩ. ධර්මයේ හැසිරෙන්න කුසල් දහම් දියුණු කරගන්න ඒ අවස්ථාව ගන්නෙ නැතුව ප්‍රමාද වෙනවා කියන්නේ. ආන් ඒකත් හිතට කිලුටක්. දානයක් දෙන්න තියෙන. ඕගොල්ලෝ ගිහින් දෙන්න. එයා හිතා මතා ඒ වැඩමඟ අරිනවා. එක 100 කෙනෙක් හිටියයි 100 අවුරුදු 80කට පස්සේ සිල් ගත්තා. කියනවා මම මේ අවුරුදු සිල් ගත්තේ අවුරුදු 80කින්. ඒ කියන්නේ ජීවිතේ පළවෙනි වතාව. ඒ 100ගේ ආච්චි ඒ 100ගේ බිරිඳ ඒ ආච්චිව සිල් ගන්න එක්කන් යනවා. මෙයා අද බෑ ඊළඟ පාර. අද බෑ ඊළඟ පාර. අන්තිමේට අවුරුදු 80කින් තමයි එයාට සිල් ගන්න ලැබුණේ. ඒ 80කිනුත් සිල් ගන්න ලැබෙන්නේ ඒ 100 කිව්වේ කෙනෙක් එක්කන් ගියපු නිසා. එතකොට බලන්න පින්වත්නි අද බෑ හෙට කියලා අපි හැමදාම මොනවා හරි යහපත් වැඩක් කරන්න හිටියොත් අපිට වැඩ ගොඩාක් මතක් වෙනවා. එතකොට මේ බාහිර කටයුතු පෙරට අරගෙන ධර්මයේ හැසිරෙන්න ප්‍රමාද වෙනවා නම් ඒක හිතට කිලුටක්. ඒ කිලිටු සහගත හිතේ බුදුරජාණන් වහන්සේ ගැන චිත්ත ප්‍රසාදයක් ස්ථීරව ඇති කරගන්න ලැබෙන්නේ නැහැ. මොකද ඒ කිලිටු නිසා ධර්මයේ ගැන සංඝයා ගැන පැහැදීමක් ප්‍රසාදයක් ඒ බුද්ධාලම්බන ප්‍රීතියක් ඇති කරගන්න ලැබ අවස්ථාව යාට අහිමි වෙනවා. එතකොට ඒ කෙනාට සුගතියත් අහිමි වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ වස්ත්‍රයකට සායම් පොවන්න ඕන නම් ඉස්සල්ලා මේ වස්ත්‍රය පිරිසුදු කරන්න ඕනේ. පිරිසුදු වස්ත්‍රයට තමයි සායම් හොඳින් උරාගන්නේ. වස්ත්‍රය අපිරිසුදුයි නම් ඒ වස්ත්‍රයට සායම් හොඳින් උරාගන්නේ නැහැ. එතකොට මේ පැල්ලම් සහිත වස්ත්‍රේ තවත් අපිරිසුදු අවලස්සනව පේනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි යම් කිසි කෙනෙකුගේ හිතේ ඒ කෙනා මේ දැඩි ලෝභය දැඩි ආශාව තමන්ගේ තියෙන සම්පත් වලට වස්තුවට තියෙන දැඩි ආශාව එයා අත්හැරලා දානවා. මේක මගේ හිතට කිලුටක්. මම මේ මගේ දේවල් අනිත් අය පාවිච්චි කරනට මම කැමති නෑ. ඇත්තට මගේ හිතේ ඒක තියෙනවා මේක මට කිලුටක් කියලා එයා ලෝභය අත්හරිනවා. එයා දන් දෙනවා. එයාට ශක්ති පමණින් එයා දන් දෙනවා. ආන් එතකොට ඒ ලෝභය කියන එක කිලුටක් කියලා
දැනගෙන ඒක අත්හරින්න ඕනේ. ඊළඟට ද්වේෂය, තරහ, අමනාපය, වෛර කිරීම. ඒක හිතේ කිලුටක් කියලා දැනගෙන බැහැර කරන්න ඕනේ. ඒක හරියට වස්ත්‍රය පිරිසුදු වතුරෙන් හොදනවා වගේ. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ රාහුල ස්වාමීන් වහන්සේට රාහුල අතීතයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා අතීතයේ වැඩ සිටි යම් ආර්ය උතුමන් වහන්සේලා හිත පිරිසුදු කරා නම් කරේ විමසලා බලලාමයි කරන්න කලිනුත් යමක් කරන්න කලින් හිතනවා මේක කුසල්ද අකුසල්ද හිතලා තමයි ඒක අකුසල් නම් බැහැර කරන්නේ කුසල් නම් කරන්නේ එතකොට යමක් කතා කරන්න කලින් හිතනවා මේ කුසල්ද අකුසල්ද කුසල් නම් කතා කරන අකුසල් නම් නොකර ඉන්නවා මම මේ කියන්නේ කේලමක්ද මම මේ කියන්නේ බොරුවක්ද මම මේ කියන්නේ අනිත් අයට අමිහිරි දුක ඇති කරන පරුස වචනයක්ද එයා හොඳට විමසලා බලලා කතා කරන්න කියනවා ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒක හරියට ලස්සනව ඉන්න කැමති කෙනෙක් තරුණ ස්ත්‍රියක් හරි පුරුෂයෙක් හරි එයා හරි ආසයි ලස්සනට ප්‍රසන්නව ඉන්න. ඉතින් එයා හොඳින් පිරිසුදු වෙනවා. ශරීරය හොඳට පිරිසුදු කරගන්නවා. එතකොට පිළිවෙලින් කෙස් පීරනවා. ඉතින් ඒ කෙනා ඒ පිරිසුදු කරන්න පාවිච්චි කරන යමක් ඒ තමයි කණ්ණාඩිය. එතකොට එයාගේ ලස්සන බලන්න පාවිච්චි කරන දේ තමයි කණ්ණාඩිය. එයා නිතර හැඩවෙන්නේ කණ්ණාඩියේ ඉස්සරහට ගිහිල්ලා තමයි හැඩවෙන්නේ. කණ්ණාඩිය ළඟට ගිහින් බලනවා එයාගේ තියෙන අඩුපාඩු මොනවද කියලා. ඒ බලලා තමයි එයා පිරිසුදු වෙන්නේ. බුදුරජාණන් දේශනා කළ ආන් ඒ වගේ කණ්ණාඩිය වගේ තමයි ඒ තමන් කරන්න යන දේ කරන්න යන දේ ගැන කියන්න යන දේ ගැන ඊළඟට හිතාගෙන ඉන්න දේවල් ගැන කුසල් අකුසල්ද කියලා සිහි කරනවා. ඊළඟට කරනකොට යමක් කරනකොට මම මේ කරන දේ කුසලයක්ද අකුසලයක්ද මේක නරක දෙයක්ද හොඳ දෙයක්ද කියලා සිහි කරනවා. ඊළඟට කරලා ඉවරනාට පස්සෙත් සිහි කරනවා. කරලා ඉවරනාට පස්සේ තේරුණොත් කර ඉන්න වෙලාවේ තේරුණොත් මේක නරක දෙයක් කියලා ටක් ගාලා නවත්තනවා. කරලා ඉවරනාට පස්සේ තේරුණොත් මං කරේ නරක දෙයක් කියලා ගුණවත් සබ්‍රාහ්මචාරින් වහන්සේලා ළඟට ගිහිල්ලා ශ්‍රමණයන් වහන්සේ නමක් ළඟට ගිහිල්ලා කියලා එකකින් සංවර වෙනවා මට වැරදුනා මම මේකෙන් නිවැරදි වෙනවා. එහෙම නැත්නම් ඔබට පුළුවන් සීලයට මොනවා හරි හානියක් වෙලා තියෙනවා නම් බුදුරජාණන් වහන්සේට පහන තියෙන තැනට ගිහින් තෙරුවන් වැඳලා තෙරුවන් කමා කරගෙන හොඳින් සීලයේ සමාදන් වෙන්න. ඊළඟට වචනයත් ඒ වගේ කියද්දි තේරුණොත් මේක නරක දෙයක් කියලා නවත්තනවා. කිව්වට පස්සේ තේරුණොත් මං කිව්වේ කේලමක්. මං කිව්වේ බොරුවක්. මං කිව්වේ පරුස වචනයක්. අනිත් අයගේ හිත රිදුනා එකේ. රිදෙන නපුරු කරකස වචන. තේරුණොත් නුවණැති සබ්‍රාහ්මචාරින් වහන්සේ නමක් ළඟට ගිහිල්ලා කියලා සංවර වෙනවා. එහෙම නැත්නම් හැමෝටම කියන්න යන්නේ නැහැ. ඊළඟට එහෙමත් නැත්නම් තමන්ට වෙච්ච සීලේ හානියක් නම් ඔබ gedara නම් ඉන්නේ බුදු පහන තියෙන තැනට ගිහින් සීල් සමාදන් වෙන්න. ඊළඟට හිතුවට පස්සෙත් ඒ හිතන වෙලාවේ තේරුනොත් මම මේ හිතන එක නරක දෙයක් කියලා හිතන එක නවත්තනවා. හිතුවට පස්සේ හිතුනොත් මං හිතුවේ අපරාධෙ මේ අකුසල් ගොඩක් නේ මම මේ මෙච්චර වෙලා හිත හිටියේ. ආන් එතකොට කාටවත් කියන්න යන්නේ නෑ. බුදුරජාණන් දේශනා කළේ සිත ගැන මේ හිතේ මෙවැනි ලාමක අකුසලුත් හට ගන්නවානේ. මේ වගේ ලාමක හිතවිලි මේ හිතේ හට ගන්නවානේ කියලා පිළිකුලක් ඇති කරගන්න කියනවා. ලැජ්ජාවක් ඇති කරගන්න කියනවා. ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේ වදාලා රාහුල ඉස්සර සම්බුදුරජාණන් වහන්සේලා ආර්ය උතුමන් වහන්සේලා හිත පිරිසුදු කරා නම් කරේ ওই විදිහට විමසලා බලලමයි. වර්තමානයේ යම් කිසි කෙනෙක් හිත පිරිසුදු කරනවා නම් කරන්න ඕනේ ওই විදිහට විමසලාමයි. අනාගතයේ යම් කිසි කෙනෙක් හිත පිරිසුදු කරන්න කැමති නම්
ඒ කෙනා හිත පිරිසුදු කරන්න ඕනේ ওই විදිහට විමසලාමයි. භාග්‍යතුන් වහන්සේ වදාලා ඒ වගේම තමන් කල්පනා කරලා බලන්න කියනවා ಗುಣමකුකම. අනිත් අයගේ ගුණයක් කියද්දි අනිත් තව කෙනෙක් තව කෙනෙකුට ප්‍රශංසාවක් කරද්දි තමන්ට ඒක ඉවස ගන්න බැරි නම් ඔය කිව්වට මන්නේ දන්නේ එයාගේ හැටි කියලා අනික් අතට කියන්න එනවනම් ඒක දැනගන්න කියනවා හිතේ කිලුටක් කියලා. එතකොට ඒ ස්වභාවය නියා සම්පූර්ණයෙන්ම නැති කරන ಗುಣ මකන්නේ. තව කෙනෙක්ගේ ಗುಣ කියද්දී ඒක මකන්න යන්නේ. ඊළඟට එකට එක කිරීම බැහැර කරනවා. කෙනෙක් බැන්න පාළියට මෙයා පෙරලා මං හොඳ වැඩක් කරන්නම් කියලා කරන්න යන්නේ. එයා එකට එක කරන්නේ. එකට එක කිරීම හිතට කිලුටක්. ඊළඟට ඊර්ෂියාව. අනිත් අයගේ දියුණුව දකිද්දී කෙනෙක් හොඳට විභාග පාස් කරලා ඉද්දී කෙනෙක් යාන වාහන අරන් ගෙවල් දොරවල් හොඳින් හදාගෙන ඉද්දී කෙනෙක් දරුවොත් එක්ක සතුටින් ඉද්දී කෙනෙක්ගේ වගාව හොඳට දියුණු කරගෙන ඉද්දී ඒ කෙනා ගැන හිතලා දුක් වෙන්නේ සතුට වෙනවා. අනේ කොච්චර එකක්ද කොච්චර වීරියවන්ත කෙනෙක්ද මොන තරම් යහපතක්ද. එයාට සතුටින් ඉන්න පුළුවන් මේ දියුණුව නිසා කියලා එයා සතුට වෙනවා. ඊර්ෂ්‍යාව දුරු කරනවා. ඊළඟට තමන් ළඟ තියෙන මසුරුකම, අධික ලෝභය, තමන් ළඟ තියෙන දේවල් අනිත් අයට දෙන්න අකමැති බව එයා දුරු කරනවා. දැඩි ලෝභය දුරු කරනවා. ඊළඟට ගුණවතුන් ලෙස ඉන්න තියෙන ආසාව. ඇත්තටම සිල්වත් නැතුව හැබැයි සිල්වත් වගේ පේන්න ආසයි. ඇත්තටම සමාධියක් හිතේ නැහැ සමාධියක් තියෙනවා වගේ පෙන්වන්න ආසයි. ඇත්තටම භාවනා කරන්නේ භාවනා කරනවා වගේ පෙන්වන්න ආසයි. ඒ ඔක්කොම ගුණවතුන් ලෙස පෙනී සිටින්න තියෙන ආසාව. ඒක හිතකට තියෙන කිලුටක්. ඒ කිලුටෙන් වෙන්නේ Tamanටමයි ඒකෙන් අසාධාරණේ අහිත වෙනස පවතින්නේ. Tamanටමයි දුගතිය උපදින්න සිද්ධ වෙන්නේ. ඊළඟට බුදුරජාණන් දේශනා කළ කපටිකම Taman ළඟ තියෙනවා නම් සිහි කර කර බැහැර කරනවා. මං ළඟ තියෙනවා කපටිකම. මං හරි කපටි කෙනෙක් කියලා හොඳින් එයා සිහි කරනවා. මේක හිතකට කිලුටක්. පින්වත්නි සාමාන්‍යයෙන් අපේ හිතවල මේවා තියෙනවා. ඒ නිසාම තමයි අපි මේ සංසාරේ කෙරවලක් නැතුව ගමන් කරන්නේ. කෙරවලක් නැතුව දුක් විඳින්න වෙලා තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න ලැබිච්ච වෙලාවක තමයි අපිට මේ ගැන යන්තම් හරි තේරුම් ගන්න ලැබෙන්නේ. මෙහෙම ස්වභාවයක් මේ හිතේ තියෙනවානේ. මේ හිතේ මෙහෙම ස්වභාවයක් තිබීම සාමාන්‍යයෙන් දෙයක්. මට විතරක් විශේෂ එකක් නෙමෙයි. එතකොට ඒ වෛර කිරීම, ලෝභය, ద్వේෂය, ඒ ගුණමකුකම ආදී අකුසල් උදෙක් මටම විතරක් තියෙනව නෙමෙයි මේ. මේ හැමෝටම තියෙනවා. ඒවා මේ කල්පනා කර හිතින් දුරු කළ යුතු දේවල්. දුරු කළොත් තමයි සුගතියක හරි උපතක් ලැබෙන්නේ කියලා කල්පනා කරන්න ඕනේ. ඊළඟට තරංගෙට වැඩ කිරීම. එයාගේ වගකීම හරියට ඉටු කිරීම නෙමෙයි. අනික් කෙනාට වඩා මං කරන්න ඕනේ. එයාට වඩා හොඳට මං කරන්න ඕනේ. ආන් එහෙම අදහස් එනවා නම් ඒක අකුසලයක්. ආන් ඒක දුරු කරන්න කියනවා. සිහි කර කර දුරු කරන්න කියනවා. ඊළඟට අහංකාරකම හිතට අරගෙන ඉදිමිලා ඉන්න එක. තමන් ළඟ තියෙන සුළු දෙයක් මුල් කරගෙන තමන්ට තියෙන සුළු හැකියාවක් මුල් කරගෙන හිතට අරගෙන ඉදිමිලා මාන්නෙන් ඉන්නවා නම් ඒක හිතකට කිලුටක්. වස්ත්‍රය කිලිටි වස්ත්‍රයක් නිල් පාට හරි කහ පාට හරි සායන් ඒ වස්ත්‍රයකට ඉබුවොත් ඒ වස්ත්‍රයට අවලස්සනක් එනවා කියනවා. පැල්ලම් සහිත කිලිටි වස්ත්‍රයක් නිසා. හැබැයි ඊටා පිරිසුදු වස්ත්‍රයකට ඒ වර්ණය ගැන්නුවොත් ලස්සනක් තියෙනක බබලනවා කිව්වා. භාග්‍යතුන් වහන්සේ වදාලා ආන් ඒ වගේ මේ අකුසල් දුරු කරගත්තොත් ඒ කෙනාට බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රී සද්ධර්මය ගැන ශා วก සංඝරත්නය ගැන චිත්ත ප්‍රසාදයක් ඇති කරගන්න ලැබෙනවා. ඒ කෙනාට සීලය ඊටා හොඳින් පිළිටන්න ලැබෙනවා. ආන් ඒ වගේ මේ කෙනාට මේ කය අත්හැරිලා හැමෝටම යම් දවසක සිද්ධ වෙනවා මැරෙන්න.
ආන්ගේ මැරෙන්න වෙන දවසේ එයා මැරිලා නිදාගෙන ඇහැරුණා වගේ සුගතියේ උපදිනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. ඒ වගේම බාහිර කටයුතු මුල් කරගෙන වැඩ කියලා. එයා ධර්මයේ හැසිරෙන ප්‍රමාද වෙනවා. දන් දෙන්නේ නැහැ. සිල් රකින්නේ නැහැ. මහන්සියක් නැහැ. එයා බාහිර කටයුතු පෙරට අරගෙන ධර්මයේ හැසිරෙන ප්‍රමාද වෙනවා නම් ඒ ලක්ෂණේ Taman තුල තියෙනවා නම් ඒක හිතකට කිලුටක්. ආන්ගේ කිලිටි බැහැර කරන්න කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා පින්වත් මහණෙනි අන්න ඔය විදිහට හිතේ කෙලෙස් කිලිටි සිහි කර කර ඒවා බල දුරු කළා නම් ඒ කෙලෙස් ප්‍රහාණය වුණා නම් නැති වුණා නම් අන්න ඒ කෙනා බුදුරජාණන් වහන්සේ කවුද කියලා අඳුරනවා. භාග්‍යතුන් වහන්සේ ඒකාන්තයෙන් රාගය, ద్వේෂය, මෝහය දුරු කරපු රහතන් වහන්සේ නමක් කියලා අවබෝධයෙන්ම පහදිනවා. මහණෙනි මේ හිතේ කිලිටු නැති වුණොත්, ඔය කියන කිලිටි නැති කළොත්, වමනේ දැම්මා වගේ කළොත් ආන් ඒ කෙනාට භාග්‍යතුන් වහන්සේ ගුරු උපදේශ නැතුව සම්බුද්ධත්වයට පත් උනේ කියන කරුණ එයා ඒක අදාහ ගන්නවා. බලවත් චිත්ත ප්‍රසාදයක් ඇති වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ අවබෝධ කරපු ධර්මයට අනුවම ජීවත් වුණා කියලා බලවත් චිත්ත ප්‍රසාදයක් හට ගන්නවා. ඒ වගේම මේ අනුත්තර වූ නිවන් මඟ ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරලා නිවන් අවබෝධ කළා කියන කරුණ හොඳින් වැටහෙනවා. ඒ වගේම මේ කෙනාට බුදුරජාණන් වහන්සේ අකීකරු දෙවි මිනිසුන් দমনය කළා කියන කරුණ හොඳින් වැටහෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දෙවියන්ගේ මිනිසුන්ගේ ශාස්ත්‍රඥ වහන්සේ කියන එක මෙයා අදාහ ගන්නවා. මෙයාට ඒ ගැන බලවත් චිත්ත ප්‍රසාදයක් තියෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ අවබෝධ කරපු චතුරාර්ය සත්‍ය ධර්මය ඉතා හොඳින් අනිත් අයට කියලා දුන්නා කියලා. ඒ ගැන බලවත් චිත්ත ප්‍රසාදයක් ඇති වෙනවා. සියලු සම්බුදු ගුණ දරා වැඩ සිටිනසේක කියලා. භාග්‍යවතුන් වහන්සේ කාන්තෙන් භගවා වනසේක කියලා බලවත් චිත්ත ප්‍රසාදයක් ඇති වෙනවා. භාග්‍යවතුන් වහන්සේ වදාළ ඒ වගේම පින්වත් මහණෙනි ඔය කියන කෙලෙස් හිත කිලිටි කරන දේවල් නැති කරගත්තා නම් දුරු කළා නම් ඒ ගැන ධර්මය ගැනත් පහදිනවා. ඉතා හොඳින් මේ ධර්මයේ දේශනා කළා. මේ ධර්මය මනාකොට දේශනා කරපු ධර්මයක්. ඒ වගේ මේ ධර්මය මේ ජීවිතයෙන් ප්‍රතිඵල ලබන්න පුළුවන් ධර්මයක්. මේ ධර්මය කාලයකට අයිති එකක් නෙමෙයි. බලන්න පින්වත්නි මේ කියන අකුසල් ඉස්සර විතරක් තිබිච්ච නෙමෙයි දැනුත් තියෙන ඒවා. මේ කියන අකුසල් ඉස්සර විතරක් නෙමෙයි දුරු කරන්න පුළුවන් උනේ. දැනුත් දුරු කරන්න පුළුවන්. දැනුත් අපිට හිතන්න පුළුවන් ලෝභය මගේ ළඟ තියෙනවා. එතකොට ඒක දුරු කරන්න පුළුවන් එකක්. මසුරුකම අතහැරලා දන් දෙන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට ඉස්සර හොඳින් සීල් රකින්න බෑ. හැබැයි දැන් ඔන්න සීල් රකින්න පුළුවන්. එහෙම ඒ දුස්සීලකම කියන එක දුරු කරන්න පුළුවන් දෙයක්. එතකොට මේ ධර්මයේ කාලයකට ඉස්සරට විතරක් තිබිච්ච එකක් නෙමෙයි. කාලයකට අයිති නෑ. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ කෙනා තුළ බලවත් චිත්ත ප්‍රසාදයක් ඇති වෙනවා. ඒ වගේම ඒ ධර්මය මේ ධර්මය පුරුදු කරලා ප්‍රතිඵල ලබන්න කියලා පෙන්වන්න පුළුවන් එකක්. එතකොට තමන් ඒ ධර්මයේ පුරුදු කරගෙන තමන් තමයි මේ ප්‍රතිඵල අත්විඳින්න තියෙන්නේ. මේ ගුණයන්ගෙන් යුක්තයි කියලා. නුවණැත්තෝ ඒ නුවණ ප්‍රමාණයට අවබෝධ කරගන්න ධර්මය කියලා මෙයාට බලවත් චිත්ත ප්‍රසාදයක් ඇති වෙනවා කියනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය ගැන ඒ සංඝ රත්නය මේ ධර්මයේ පුරුදු කරන පිරිසක්. පුරුදු කරලා ඉවර වුණු පිරිසක්. රහතන් වහන්සේලා පුරුදු කරලා ඉවර වෙච්ච පිරිස. අවශේෂ මගපලලාභී ශ්‍රාවක සංඝ රත්නයේ ධර්මයේ හික්මෙන සේක භික්ෂූන් ඒ ශ්‍රාවක සංඝ රත්නයේ ඒ රාග ద్వේෂ මෝහ ආදී දුරු කරන්න පිළිපන් පිරිස. ඊළඟට ඍජු නිවන් මාගේ ගමන් කරන පිරිසක්. චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරන පිරිසක්. එතකොට මේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය
දන්පැන් පූජා කරන්න සුදුසු පිරිසක් දුර ඉඳන් උනත් ආගන්තුක වැඩියක් දන් දෙන්න සුදුසු පිරිසක් ওই විදිහට සංඝයා ගැන බලවත් චිත්ත ප්‍රසාදයක් ඇති වෙනවා කියනවා. බුදුරජාණන් දේශනා කොට වදාලා ආන් ඒ කෙනා බුදුරජාණන් වහන්සේ ගැනත් ධර්මයේ ගැනත් සංඝයා ගැනත් බලවත් චිත්ත ප්‍රසාදයක් ඇති වුණාට පස්සේ ඒ කෙනාගේ හිත මහත් වූ සතුටකටපත් වෙනවා. කයට සැහැල්ලුවක් ඇති වෙනවා. ප්‍රීතියක් හට ගන්නවා. සමාධියක් ඇති වෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ඉතින් බුදුරජාණන් දේශනා කරනවා පින්වත් මහණෙනි ඒක හරියට මේ වගේ. කිලිටි වෙච්ච අපිරිසුදු ඇඳුමක් හොඳ වතුරෙන් හොදනවා. එතකොට ඒක බබලන්න පටන් ගන්නවා. ඒ වගේම කෝවක දාලා හොඳ හැටියට පිරිසුදු කරගත්තු රත්තරන් හරිය ලස්සනට බබලනවා. බලන්න බුදුරජාණන්ගේ දෙවෙනි උපමාව ඊළඟ උපමාව. කෝවක දාලා පිරිසුදු කරගත්තාට පස්සේ රත්තරන් බබලනවා. එතකොට කෝවේ දාන්න නැතුව ඒ රත්තරන් තීදී ඒක බබලන්නේ නැහැ එහෙම රත්තරන්. කෝවේ දාලා පිරිසුදු කරාන් පස්සේ තමයි ඒ රත්තරන් බබලන්නේ. රත්තරන් මහ පොළවෙන් ගන්නකොටම බබලන්නේ නැහැ. කෝවේ දාලා පිරිසුදු කරාම තමයි බබලන්නේ. ඊට පස්සේ තමයි ලස්සන ආභරණ හදන්න සුදුසු වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා ඊට පස්සේ ඒ කෙනා නිරන්තරයෙන්ම මෛත්‍රිය පතුරවමින් ඊළඟට කරුණාව පතුරවමින් මුදිතාව පතුරවමින් වාසය කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වත් මහණෙනි ওই විදිහට යම්කිසි භික්ෂුවක් ඉන්නවා නම් ඒ කෙනාට මේ දුක හට ගැනීම මේක දුකේ නැතිවීම මේක නැති කරන මාර්ගය මේක කියලා චතුරාර්ය සත්‍ය ධර්මයේ ගැන පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගන්න ලැබෙනවා කියනවා. එතකොට බලන්න ඒ ඔක්කොටම තිබිච්ච බාධක තමයි හිතේ තිබිච්ච කිලිටු. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ආන්ගේ කෙනෙක් යම්කිසි කෙනෙක් චතුරාර්ය සත්‍ය ධර්මයක් පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගත්තා නම් එයාට කියනවා හොඳ හැටියට නාගත්තු කෙනා කියලා. වතුර නැතුව ජීවිතය ඇතුලේ තියෙන වතුරෙන් නාගත්තු කෙනා කියලා. ආන් ඒ වෙලාවේ භාරද්වාජ කියලා කෙනෙක් හිටියා. එයා අහනවා එතකොට ස්වාමීනි ඔය මේ භාග්‍යතුන් වහන්සේ මම දැකලා තියෙනවානේ ඔය බාහුකා කියන ගඟෙන් පැන් පහසු වෙන්න වඩිනවා. බුදුරජාණන් වහන්සේ මොකද්ද බ්‍රාහ්මණේ බාහුකා ගඟ? ස්වාමීනි ඔය බාහුකා ගඟට මිනිස්සු යන්නේ නාන්න යන්නේ පව් හොදන්නනේ. මම දැකලා තියෙනවානේ ඔබ වහන්සේත් ඒකට වඩිනවා පැන් පහසු වෙන්න. ඊට පස්සේ බුදුරජාණන් දේශනා කළා. එතකොට මේ බ්‍රාහ්මණයා හිතුවේ භාග්‍යතුන් වහන්සේ ජීවිතයේ කිලිටු අතහැරිය අර ගඟෙන් හොදලා කියලා. ඊට පස්සේ කියනවා බ්‍රාහ්මණය ඔය බාහුකා ගඟ අධිකක්ක තීර්ථේ ගයා තීර්ථේ මේ පව් හොදපුවා ඉස්සර. සුන්දරිකා ගංගාව සරස්වතී ගඟ ප්‍රයාග තීර්ථය බාහුමති නදිය ඔය කියනවා තියෙනවා තමයි. මිනිස්සු අඥාන මෝඩ ජනයා ඕකට ගිහිල්ලා නානවා පිරිසුදු වෙන්න කියලා හිතාගෙන. ආනවා බ්‍රාහ්මණය කොහොමනම් හිතක තියෙන වෛරය ওই වතුරෙන් හොදන්නද? හිතක තියෙන ලෝභය කොහොමනම් ওই වතුරෙන් හොදන්නද? හිතක තියෙන මාන්නය කොහොමනම් වතුරෙන් හොදන්නද? හිතක තියෙන එකට එක කරන ගතිය අනිත් අයගේ ಗುಣ දැකලා අසතුටු වෙන ගතිය කොහොමනම් ওই වතුරෙන් හොදන්නද? කියලා බුදුරජාණන් වහන්සේ ඒ බ්‍රාහ්මණයාට දේශනා කොට වදාලා. බ්‍රාහ්මණය පිරිසුදු වෙන්න තියෙන්නේ හිතේ තියෙන කෙලෙස් සිහි කර කල්පනා කර අතාරින්න ඕනේ. ඒවා දැනගෙන අඳුරගෙන අතාරින්න ඕනේ. කුසල ධර්මයන් දියුණු කරන්න ඕනේ. ආන් එහෙම කල්පනා කර සිතේ තියෙන අකුසල දුරු කරනවා නම් ඔය තියෙන ගංගා තිබිලා මොනව කරන්නද? එක දවසක් පින්වත්නි බ්‍රාහ්මණේ ගඟක පව් හොද ඉන්නකොට තරුණ දුවක් දැක්කා. බුදුරජාණන්ගේ ශ්‍රාවක දියණියක්. දැකලා ඇහුවා මොකද ඔය කරන්නේ? මම මේ පව් හොදනවා කිව්වා. අනේ ඔයාට කොච්චර මෝඩ කෙනෙක්ද? ඉතින් ඔය පවුත් එක පිණුත් හේදෙන්නේ කිව්වා. කියපු ගාම මේ බ්‍රාහ්මණයා
පුදුම හිතුණා. පිනා ගියා. අහුව දුව නුඹ කොහොමද ඔය ඉගෙන ගත්තේ? ඊට පස්සේ කිව්වා අන්න අසවල් ප්‍රදේශයේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නවා. මෙයා කිව්වට පස්සේ එයා ඔක්කොම දෘෂ්ටි ඇතැල්ලා බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. භාග්‍යතුන් වහන්සේගෙන් පිහිට ලැබුවා. ඉතින් මේ සුන්දරීක භාරද්වාජ බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේට ඒ වෙලේ වන්දනා කරා ස්වාමීනි යටට හරවපු එකක් උඩට හරවලා පෙන්නවා වගේනේ. මගේ තිබිච්ච මේ අදහස නැති කරා. මගේ තිබිච්ච මේ වැරදි දෘෂ්ටිය ඔබ වහන්සේ නැති කළා. ඉතින් ඒ නිසා පින්වත්නි මේ උතුම් බුද්ධ දේශනාව අපේ ජීවිත තුළ තියෙන කෙලෙස් මලකඩ දුරු කරන්න අප හැම දිනාටම උපකාරක ධර්මයක්ම වේවා. සාදු සාදු සාදු. අද මේ උතුම් අසිරිමත් ධම්රසමාවන් ධර්ම දේශනාවට දායකත්වයේ දරුවේ නොවැම්බර් 20 වෙනි දින මියගිය ආචාර්ය එන්.එල්. සිරිසේන පියාණන්ට පුණ්‍යානුමෝදනා කිරීමේ බලාපොරොත්තු ඇතුව ගීතා සිරිසේන බිරිඳ සහ සුදත් සුභාවිත පුතුණුවන් විසින් පළමුවෙන්ම රැස් කළ සීල පින් සීල දෙවියන්ට අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් සතුටු සිතින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ ධාර්මික රැකවරණ ආරක්ෂාව ඔබ අප හැම දිනාට සුවසේ ධර්මයේ හැසිරෙන්නට සලසා දෙත්වා. සීල දෙවරුන්ට චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මේ පින් හේතු වාසනා වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කර ගන්නට යෙදුණු සීල පුණ්‍ය ධර්මයන් විශේෂයෙන්ම අපගේ පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සලසේවා. දීර්ඝායු සම්පත් සලසේවා. සුවසේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න මේ පිනත් හේතු වාසනා වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කර ගන්නට යෙදුණු සීල පුණ්‍ය ධර්මයන් පසුගිය නොවැම්බර් මාස 20 වන දින මිය පරලොව ගිය ආචාර්ය එන්.එල්. සිරිසේන පියාණන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වෙත්වා. එතුමාගේ පරලොව ජීවිතය සැපවත් වේවා. සුවපත් වේවා. සංසාර දුකින් අත් මිදීම පිණිස අප විසින් රැස් කළ මේ සීල පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කර ගන්නට යෙදුණු සීලූම පුණ්‍ය ධර්මයන් ගීතා සිරිසේන මහත්මියට සුදත් සුභාවිත පුතුණුවන් ඇතුළු ඒ ධර්ම දේශනාවට දායකත්වයේ දරූ සීල දිනාට මේ පින් අනුමෝදන් වෙත්වා. හැම දිනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සලසේවා. දීර්ඝායු සම්පත් සලසේවා. කරන කියන දැහැමි රැකී ආරක්ෂා ආදී කටයුතු සුවසේ සාර්ථක කරගන්න ලැබේවා. ඒ වගේම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වෙත්වා. හැම දිනාටම සුවසේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න මේ රැස් කළ සීල පින් හේතු වාසනා වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම විශේෂයෙන් කොරෝනා වෛරසය හේතුවෙන් රෝගාතුරව ප්‍රතිකාර ලබන ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. හැම දිනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායු සම්පත් සැලසේවා. සාදු සාදු සාදු. ඒ වගේම විශේෂයෙන් මහමෙවුනා වාසී සීල ස්වාමින් වහන්සේලාට ලංකාවාසී ලෝකවාසී සීල් ගුණ දම් පුරණ සීල සංඝ රත්නයට මේ පින් අනුමෝදන් වෙත්වා. අනගාരിക උපාසක උපාසිකාවන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. අනගාരികා මෑණිවරුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සීල දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකාවන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම සුපින්නත් ඔබ සෑම සියලු දෙනාටමත් මේ පින් අනුමෝදන් වෙත්වා. අප හැම දිනාටම සුවසේ ධර්මාවබෝධය සැලසීම පිණිස මේ සීල පින් හේතු වාසනා වෙත්වා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.